උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 4 වෙනි පාඩම ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය. අපි මේකේ මූලික සාකච්ඡාවට කීපයක් පවත්වලා තියෙනවා. දරුවන්ට ඒවා බලන්න පුළුවන්. අද අපි එනවන්න මේ ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වයේ පාඩමේ අපි සෛලම පටකය සාකච්ඡා කරලා ඉවර කරා. මේ සනාල පටක පද්ධතිය යටතේ අපි දන්නවා දරුවෝ සනාල පටක පද්ධති වර්ග දෙකක් අපිට හම්බ වෙනවා. ඒ තමයි සෛලම පටකය, ෆ්ලෝයම පටකය. මේකෙන් අපි සෛලම පටකය පිළිබඳ සාකච්ඡා කරලා අවසන් කරා. අද දවසේ අපිට තියෙන්නේ ෆ්ලෝයම පටකය පිළිබඳව සාකච්ඡා කරා. එතකොට මේ දරුවන්ව එක්කගෙන යන්නේ පූරක පටක පද්ධතිනේ. අපි මේ ඉන්නේ පූරක පටක පද්ධති. අන්න අපිට හම්බෙන පටක පද්ධති ගන්නකෝ. මේ පටක පද්ධති වර්ග 3ක් දරුවන්ට ඉගෙනනවා. එකක් තමයි චර්මීය පටක පද්ධති. චර්මීය පටක පද්ධති. ඊට පස්සේ අපි කතා කරා පූරක පටක පද්ධති. පූරක පටක පද්ධති පිළිබඳ. ඊට පස්සේ අපි යනවා සනාල පටක පද්ධති බලන්න. සනාල පටක පද්ධති බලන්න. මේ චර්මීය පටක පද්ධතිය යටතේ දරුවන්ට මතක් වෙන්න ඕන අපි චර්මය ගැන ඉගෙන ගත්තා. පූරක පටක පද්ධතිය යටතේ බාහික මජ්ජාව අන්න තමයි අපිට හම්බ වෙන පූරක පටක දෙක. මෙන්න මේ බාහිකයා මජ්ජාව හැදිලා තියෙන මේ පූරක පටකේ අරගත්තොත් එහෙම ඒකේ ප්‍රධාන සෛලාකාර 3ක් පිළිබඳව අපි සාකච්ඡා කරා. මෘදුස්තර සෛල, සුලකෝණාස්තර සෛල, දුඩස්තර සෛල. දුඩස්තර සෛල වලින් අපි දුඩස්තර තන්තු හා උපල පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කරා. එතකොට ඔන්න චර්මීය පටක පද්ධති පිළිබඳව සාකච්ඡාව අවසන් කරා. පූරක පටක පද්ධති පිළිබඳව අපි කතා කරලා අවසන් කරා. ඊට පස්සේ තියෙන සනාල පටක පද්ධති. අන්න අපිට හම්බ වෙනවා මේකේ වර්ග දෙකක්. එකක් තමයි සෛලම පටක. අනිත් එක ෆ්ලෝයම පටක. සෛලම පටකය හා ෆ්ලෝයම පටකය අපිට හම්බ වෙනවා. අපි දන්නවා ජලය පරිවහනය කරන්න තමයි සෛලම සකස් වෙලා තියෙන්නේ. ආහාර පරිසංක්‍රමණය සඳහා තමයි ෆ්ලෝයම සකස් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සෛලම පටකය පිළිබඳවත් අපි සාකච්ඡාව අවසන් කරලා තියෙනවා. එහෙනම් අද දවසේ අපි යන්නේ ෆ්ලෝයම පටකය පිළිබඳව හොයලා බලන්න. පැහැදිලිද? ඔන්න අපේ ප්‍රවේශය අපි හදාගත්තා. එතකොට දරුවන්ට දැන් මෙතන ඉඳලා වුණත් යන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඇයි? අන්න කොතනින්ද මේ විෂය නිර්දේශයේ කොතනින්ද මේ යන්නේ කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් එනවා. එහෙනම් අපි යමු බලන්න. කාව බලන්නද? ෆ්ලෝයම පටක බලන්න. එතකොට ෆ්ලෝයම පටකය කියලා කියන්නේ සනාල ශාකවල ආහාර පරිසංක්‍රමණය සිදු කරන පටකය. එතකොට දරුවන්ට වචන දෙකක් ඔතනදී හම්බුණා. සනාල ශාකවල. එතකොට සනාල ශාක කියලා කියන්නේ ශාක රාජධානියේ බ්‍රයෝෆයිටා හැරුණාම ඊටු ටික. ලයිකෝෆයිටා, ටෙරෝෆයිටා, සයිකොඩෝෆයිටා, කොනිෆෙරෝෆයිටා, නීටෝෆයිටා, ඇන්තෝෆයිටා. ඒ ටික තමයි අපි කියන්නේ සනාල ශාක. එන මේ වචනේ හරි. සනාල ශාකවල ආහාර පරිසංක්‍රමණය සිදු කරන පටකය. දැන් ජලය නම් පරිවහනය. අපි ආහාර නම් කියනවා පරිසංක්‍රමණය. ඇයි ජලය පරිවහනය වෙලා ආහාර පරිසංක්‍රමණය වෙන්නේ? ජලය පරිවහනය කියන්නේ එක මේ ඒක දිශානතික ක්‍රියාවලිය. ශාක මුල් මගින් ජලය උරා ගන්නවා. මුල සෛලමයි කඳ සෛලමයි එකට සම්බන්ධයි. එතකොට මුල සෛලමේට එන ජලය කඳ සෛලමේට ඇතුළු වෙනවා. කඳ සෛලමේ දිගේ මේව පත්‍ර සෛලම තුලින් අන්න අතු සෛලම වලට ගිහිල්ලා ඒකෙන් පත්‍ර සෛලම තුලට ගිහිල්ලා එතනින් වායු ගෝලයට පිට වෙලා යනවා. එතකොට මේක එක දිශානතික ක්‍රියාවලිය. මේක යුනිඩයිරෙක්ෂනල් මූව්මන්ට් එක. එහෙනම් අපි ඒකට කියනවා පරිවහනය කියලා.
ෆ්ලෝයම තුලින් සිද්ධ වෙන ආහාර පරිසංක්‍රමණයක් හේතුව ෆ්ලෝයම තුලින් පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ආහාර ගමන් කරන්න පුළුවන්. එහෙනම් අපි මේ ක්‍රියාවලිය කියනවා මොකක් කියලාද? ආහාර පරිසංක්‍රමණ. මේ ආහාර නිපද වෙන තැන අපි කියනවා ප්‍රභවය කියලා. ආහාර ගෙනියන තැන අපි කියනවා අපායනය කියලා. අතන හැමතිස්සෙම ප්‍රභවයේ ඉඳලා අපායනයට යන්නේ. ප්‍රභවය ඉහළ තියෙන්නත් පුළුවන්, පහළ තියෙන්නත් පුළුවන්. පැහැදිලි? ඒ හින්දා ෆ්ලෝයම තුලින් ආහාර ඉහළ සිට පහළට හෝ සරල උදාහරණයක් ගන්නකො මඤ්ඤොක්ක. අලබහින එක නෙවෙන්නේ. එතකොට ප්‍රභාසංශ්ලේෂණයේදී නිපද වෙනවා ශාක පත්‍ර තුල ආහාර. ඒ නිපද වෙන ආහාර ටික කොහෙට ගේන්න ඕනද? කඳ දිගේ පහළට ගෙනල්ලා මුල් තුල ගබඩා කිරීම කරන්න. එතකොට ඒකෙදි වෙන්නේ ආහාර ඉහළ ඉඳලා පහළට යන. පහළ ඉඳලා ඉහළට යන අවස්ථාවක් තියෙනවා. පහළ ඉඳලා ඉහළට යන අවස්ථාවක් තියෙනවා. සරල උදාහරණයක් ගන්නකො දෙල් ගෙඩිය. දෙල් මල් පිපෙන්නේ අතු වග. අතු කෙලවරේ තමයි යන්න මල් පිපෙන්නේ. එතකොට ඵලය නිර්මාණය කරන්න පත්‍රවල තිබෙන ආහාර ටික කොහෙද? අන්න ඵලයට අරගෙන යන්න. ඒක වෙන්නේ පහළ ඉඳලා ඉහළට. තව ඕන තරම් උදාහරණ තියෙනවා. එතකොට ආහාර ඉහළ සිට පහළට හෝ පහළ සිට ඉහළට යන දෙදිශාවටම අන්නේ වචනේ පාවිච්චි කරා. දරුවන්ගේ විභාගයට આવොත් ආහාර පරිසංක්‍රමණය යනු කුමක්ද කියලා ෆ්ලෝයම පටක තුලින් ආහාර ඉහළ සිට පහළට හෝ පහළ සිට ඉහළට යන දෙදිශාවටම ගමන් කිරීම අපි කියනවා පරිසංක්‍රමණය. පැහැදිලි? එහෙනම් ඔන්න සනාල ශාකවල ආහාර පරිසංක්‍රමණය සිදු කරන පටකය තමයි ෆ්ලෝයම පටකය කියන්නේ. මේක සංකීර්ණ පටකයක්. මේක හැදිලා තියෙන්නේ සෛල දර්ශ කීපයකින් මේක හැදිලා තියෙන්නේ. මේක හැදිලා තියෙන ප්‍රධාන සෛල දර්ශ කීපයකින් හැදිලා තියෙන අන්න දරුවෙකුට ඕනනම් මේ කොටස එකතු කරගන්න පුළුවන් පූරක පටක පද්ධති පිළිබඳව. ඒතර අපි කියනවා මොකක් කියලාද? මේ ෆ්ලෝයම පටකය සෛල දර්ශ කීපයකින් සෑදුණු සංකීර්ණ පටකය. එතකොට ඔය ෆ්ලෝයම පටකයේ තියෙන ෆ්ලෝයමයි ඇති සෛල දර්ශ. ෆ්ලෝයමේ තියෙන සෛල දර්ශ මොනවද කියලා බැලුවොත් එහෙම අන්න අපිට හම්බෙනවා පෙනේරනල ඒකක සෛල. පෙනේරනල ඒකක සෛල. දෙක සහචර සෛල. සහචර සෛල. ෆ්ලෝයමීය මෘදූස්තර. හතර ෆ්ලෝයමීය තන්තු. එතකොට ෆ්ලෝයම් පටකයේ හැදිලා තියෙන්නේ ප්‍රධාන සෛල දර්ශ 1යි 2යි 3යි 4යි. මේ ගමම්ම පාඩම් කරගන්න. ෆ්ලෝයමේ හැදිලා තියෙන සෛල දර්ශ 4 පෙනේරනල ඒකක සෛල, සහචර සෛල, අනෆ්ලෝයමීය මෘදූස්තර, ෆ්ලෝයමීය තන්තු. මේ සෛල දර්ශ 4න් මේ තුනම සජීවී. මේ තුනම සජීවී සෛල. මේ ෆ්ලෝයම පටකය තුල තියෙන එකම අජීවී සෛල දර්ශය තමයි අන්න අපිට හම්බ වෙන එකම අජීවී සෛල දර්ශය තමයි ෆ්ලෝයමීය තන්තු කියලා කියන්නේ. එතකොට ඔන්න සෛලම හා ෆ්ලෝයම පටක අතර වෙනසක් ඇහුවොත් ඔබට හම්බෙන කැපිලා පේන වෙනසක් තමයි ෆ්ලෝයමේ අජීවී සෛල ප්‍රතිශතය අඩුයි. ෆ්ලෝයමේ මෙයා විතරයි අජීවී සෛල තියෙන්නේ. හැබැයි සෛලමේ අජීවී සෛල ප්‍රතිශතය වැඩි. මොකද සෛලමේ වාහිනී, වාහකාභ,
තන්තු මේ තුන් දෙනාම අජීවී. මෙයාගේ සජීවී සෛල තමයි වැඩියෙන් තියෙන්නේ. පැහැදිලිද? හේතුව තමයි මේ ෆ්ලෝයමේ තුලින් ආහාර පරිසංක්‍රමණය සඳහා ශක්තිය වැය වෙනවා. ඒක සක්‍රීය ක්‍රියාවලිය. මොකද ශක්තිය වැය කරන්න පුළුවන් සජීවී සෛල තුලදී විතරයි. ශක්ති ගනුදෙනු කරන්න බෑනේ මැරිච්ච සෛලවලට. හැබැයි සෛලම තුලින් ජල පරිවහනය සිද්ධ වෙන්නේ අක්‍රිය. පැහැදිලි? එතකොට සෛලම වාහිනී හා වාහකාභ අජීවී නල, මැරිච්ච නල. ෆ්ලෝයමේ තියෙන පෙනේර නල ඒකක සෛල, සහචර සෛල, ෆ්ලෝයමීය මෘදු ස්තර මේ ඔක්කොම සජීවී. එතකොට මතක තියාගන්න ඕනේ ඒ කාරණෙත් මොකද්ද? සෛලම තුලින් අන්න ජලය ගමන් කිරීම, ජලයේ සංශක්තිය, ජලයේ ආශක්තිය, ඊට අමතරව උත්ස්වේදන චූෂණය කියන ක්‍රියාවලිය මගින් සිදුවන ක්‍රියාවලිය. ෆ්ලෝයම තුලින් ආහාර පරිසංක්‍රමණය අපි කියනවා ෆ්ලෝයම හර කිරීම, ෆ්ලෝයම බැර කිරීම, මෙන්න මේ ක්‍රියාවලිය වලට ශක්තිය වැය වෙනවා. ඒතොර ශක්තිය වැය කරන්න පුළුවන් සජීවී සෛල වලට විතරක් හින්දා ෆ්ලෝයම පටකය සජීවී පටකය. ඒකේ සජීවී සෛල ප්‍රතිශතය සාපේක්ෂකව වැඩි. එවනම් මතක තියාගන්න මෙන්න ප්‍රධාන සෛල දර්ශ 4. මේවා ලියනකොට පුරුදු කරගන්න. නිකං මෘදු ස්තර කියන්න එපා. නිකම්ම තන්තු කියන්න එපා. ෆ්ලෝයමීය මෘදු ස්තර, ෆ්ලෝයමීය තන්තු. පැහැදිලි? ඒතර ඔන්න අපි ඕකෙන් එක්කෙනෙක් අරගෙන බලමු. අපි ඕකෙන් එක්කෙනෙක් අරගෙන බලමු. කවුද මුලින්ම ගන්න? පෙනේර නල ඒකක සෛල. ඔය පෙනේර නල ඒකක සෛල තනියම අපිට සාකච්ඡා කරන්න බෑ. හැමතිස්සෙම පෙනේර නල ඒකක සෛල ඉන්නේ සහචර සෛලත් එක්ක. එහෙනම් ඔය දෙන්නව එකට සාකච්ඡා කරන්නයි වෙන්නේ. එහෙනම් අපි ඔය දෙන්නවම එකට අරගෙන සාකච්ඡා කරන්න මෙන්න මේ කාරණෙත් එක්ක. මේ බලන්නකෝ. මේ අග්‍රස්ත විභාජකයකින් වෙන් වෙලා යන සෛලයක්. අග්‍රස්ත විභාජකයකින් වෙන් වෙලා යන සෛලයක්. මේ අග්‍රස්ත විභාජකයකින් වෙන් වෙලා යන සෛලයක්. මේක විභාජක සෛලයක්. දැන් මේ සෛලයට පැවරිලා තියෙන කාර්යය තමයි පෙනේර නල ඒකක සෛල හා සහචර සෛල හදන්න කියන වැඩේ. මේ සෛලයට පැවරිලා තියෙන අපි දන්න ඕනේ අග්‍රස්තයේ සෛල බෙදි අනූනණයෙන් බෙදලා සෛල සංඛ්‍යාව වැඩි කර කර පහළට යවනවා. පහළදී ඒවා දික් වෙනවා. සෛල දික් වන කලාපයේදී අන්න සෛල දිගින් වැඩි වෙනවා. මේ දිගින් වැඩි වෙන සෛල ඊට පස්සේ විභේදනය වෙනවා. යම් නිශ්චිත කාර්යයක් ඉටු කරන්න හැඩ ගැහෙනවා. දැන් මේක වෙන්නයි යන්නේ. මුලින්ම මේ සෛල අසමාන කොටස් දෙකකට බෙදෙනවා. මුලින්ම මේ සෛලය අසමාන කොටස් දෙකකට බෙදෙනවා. මේ සෛල දෙකෙන් එකක් අන්න මෙන්න මේ ලොකු සෛලය තමයි අනාගතේ පෙනේර නල ඒකක සෛලය බවට පත් වෙන්නේ. මේ පොඩි එක්කෙනා තමයි අනාගතේ සහචර සෛලය බවට පත් වෙන්නේ. කවුද මෙයා? පෙනේර නල ඒකක සෛලය බවට පත් වෙනවා. පෙනේර නල ඒකක සෛලය බවට පත් වෙනවා. මෙයා අන අපි කියනවා කවුරු බවටද පත් වෙන්නේ? සහචර සෛලය බවට පත් වෙනවා. සහචර සෛලය බවට පත් වෙනවා. බලමු ඒ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා. මේ බලන්න. දැන් මේ සෛලය වර්ධනය වෙනවා. දැන් මෙයාට පැවරිලා තියෙන කාර්යයක් කරන එකද? මේ පෙනේර නල ඒකක සෛලයට පැවරිලා තියෙන කාර්යය තමයි
ආහාර පරිසංක්‍රමණය කරන වැඩේ. හැබැයි ආහාර පරිසංක්‍රමණය කරන වැඩේ කරන්නත් ඕනේ. අජීවී වෙන්නත් බෑ. එහෙනම් අජීවී නොවි මෙයා කොහොමද ආහාර පරිසංක්‍රමණය කිරීම කරන්නේ? පැහැදිලි. ඒක තමයි මෙයා ළඟ තියෙන අභියෝගය. මොන සෛලේ වර්ධනය වෙනවා. මේ සෛලේ වර්ධනය වෙනවා. මේ සෛලෙට තියෙනවා සෛල බිත්තිය. මේගොල්ලන්ගේ කෙලවර තියෙන බිත්තිය. අන්න ඒක සිදුරු සහිතයි. එතකොට මේ සෛලවල කෙලවර තියෙන සජිද්දර අන්ත බිත්තිය. මේ අනිත් පැත්තෙත් එහෙමයි. මේ සෛලේ අනිත් කෙලවරේ පැහැදිලි. මේ සෛලය දැන් මං කිව්වා කුහරයක් වෙන්න බෑ. කුහරයක් වෙලා බෑ. සජීවීව තියාගන්න ඕන. එහෙනම් මේගොල්ලන්ගේ මේ ප්ලාස්මය මේගොල්ලන්ගේ ප්ලාස්මය මේ සෛලේ පර්යන්තයට සීමා වෙලා තියෙනවා. පර්යන්තයට සීමා වෙලා තියෙනවා. සෛල ප්ලාස්මය සාමාන්‍ය සෛලයකට වඩා වෙනස්. සාමාන්‍ය සෛලයකට වඩා වෙනස්. පැහැදිලිද? ඒත් එක්ක ඔන්න බලන්න. මේ මෙතනින් තියෙනවා මෙයාට මෙයා තමයි අපි කියන්නේ අර කුඩා සෛලය අපිට හම්බ වෙච්ච. කවුද කුඩා එක්කෙනා? මෙයා තමයි සහචර සෛලය. මෙයා තමයි සහචර සෛලය බවට පත් වුනේ. සහචර සෛලයට බොහොම ප්ලාස්මයක් තියෙනවා, බොහොම පැහැදිලි. ඒත් එක්ක මෙයාගේ න්‍යෂ්ටියක් තියෙනවා. මේ සාමාන්‍ය සෛලයක්. සාමාන්‍ය මෘදූස්තර සෛලයක තියෙන ගති ලක්ෂණ තියෙන න්‍යෂ්ටි, සෛල ප්ලාස්ම මේ සියලු කොටස් ටික දකින්න පුළුවන්. මේ න්‍යෂ්ටිය, මේ ප්ලාස්මය. මෙයා තමයි අපි කියන්නේ එහෙනම් කවුද? සහචර සෛලය. මෙයා නමින් සහචර සෛලය. එතකොට සහචර සෛලය හැමතිස්සෙම පෙනීර නල ඒකක සෛලයත් එක්ක සම්බන්ධ වෙලා ඉතියි. ඔය පෙනීර නල ඒකක සෛලයත් එක්ක සම්බන්ධ වෙන්න මෙන්න මේ විදිහට. මේ බිත්තිය තියෙනවනේ. ඔන්න ඔය බිත්තියේ තැන් තැන් වල තැනින් තැන කුහර දකින්න පුළුවන්.
අන්න. ඔන්නෝකට විශේෂ නමක් කියනවා අපි. මේක සිදුරු සහිත පෙනේර තලය. ඔකට කියනවා සජිද්‍ර පෙනේර තලය. සජිද්‍රයි කියන්නේ සිදුරු සහිතයි. අපි කියනවා මේ නම් කරනවා අපි ඕක සජිද්‍ර පෙනේර තලය. එතකොට ඔන්න සජිද්‍ර පෙනේර තලය හරහා කවුද? පෙනේර නල ඒකක සෛලයි පෙනේර නල ඒකක සෛලයි සහචර සෛලයි එකිනෙක සම්බන්ධ වෙනවා මොනවා මගින්ද? ප්ලාස්මා බන්ධ මගින්. අන්න වෙයි. මේ තියෙන. අන්න යාබද පෙනේර නල ඒකක සෛල හා සහචර සෛල එකිනෙක සම්බන්ධ වෙනවා මොනවා වලින්ද? ප්ලාස්මා බන්ධ වලින්. එහෙනම් මේ තියෙන ඔය අපි කියන ප්ලාස්මා බන්ධ පැහැදිලිද? තේරුණාද වැඩි? එතකොට මේ සෛලේ ප්ලාස්මය. හැබැයි ප්ලාස්මය විශේෂයි. මක් වෙලා තියෙන්නේ? සෛලයක ප්ලාස්මය මේ පර්යන්තයට සීමා වෙලා තියෙනවා. මේ පේනවා. එතකොට මැද්දේ කුහරයක් තියෙන. එතකොට ද්‍රව්‍ය පරිවහනය කරන්න ලේසියි. එතකොට මම මේ ඇඳලා තියෙන්නේ පෙනේර නල ඒකක සෛලය. පෙනේර නල ඒකක සෛලය. මෙයා තමයි පෙනේර නල ඒකක සෛලය. එතකොට මේ තවත් යාබද පෙනේර නල ඒකක සෛලයක්. මේ උඩින් තවත් යාබද පෙනේර නල ඒකක සෛලය. එතකොට මේක පෙනේර නල ඒකක සෛලයක් උඩින් තවත් එකක් තියෙනවා. යටින් තවත් එකක් තියෙනවා. ඊට යටින් තවත් එකක් තියෙනවා. ඔහොම දිගටම පෙනේර නල ඒකක සෛලය එකතු වෙලා දිග බටයක් හදනවා. අපි කියනවා පෙනේර නාලයක් හදනවා. කොහොමද පෙනේර නාලය හැදෙන්නේ? පෙනේර නල ඒකක සෛල එකිනෙක සම්බන්ධ වෙලා මොනවද හැදෙන්නේ? අන්න පෙනේර නාලයක් හැදෙනවා දකින්න පුළුවන්. එතකොට පෙනේර නල ඒකක සෛලත් එක්ක කවුද සම්බන්ධලා ඉන්නේ? සහචරයා මේ. අන්න සමීපතයා කියන අදහසනේ. සමීපව ඉන්න එක්කෙනා. අන්න කවුද? සහචර සෛලය. එතකොට ඔය මම එකයි කිව්වේ මේ දෙන්නව වෙන වෙනම ඉගෙන ගන්න බෑ අපිට. ඒ දෙන්නව එකට ඉගෙන ගන්න ඕනේ. නම් මේ තියෙන රූපේ තියෙන්නේ මොකද්ද? රූපේ තියෙන දරුවන්ට පෙන්නලා පෙනේර නල ඒකක සෛලයක් හා සහචර සෛලය. අන්න රූපෙට අපි නමක් දෙනවා මොකක් කියලාද? පෙනේර නල ඒකක සෛලය හා පෙනේර නල ඒකක සෛලය හා සහචර සෛලය. ඔන්න ඔය කියන කාරණා ටික හරියටම දැනගෙන තියෙන්න ඕන මේ දෙන්න ගැන. එහෙනම් අග්‍රස්ත විභාජකයකින් වෙන් වෙලා යන සෛලයක් තමයි අසමාන ලෙස කොටස් දෙකකට බෙදිලා කුඩා සෛලයේ සහචර සෛලයේ බවටත් විශාල සෛලයේ පෙනේර නල ඒකක සෛලයේ බවටත් පත් වෙනවා. එතකොට පෙනේර නල ඒකක සෛලයක තියෙන විශේෂත්වය මේවා දිගටි සෛල ප්ලාස්මය පර්යන්තයට සීමා වෙලා තියෙනවා. න්‍යෂ්ටි නැහැ. මොකද න්‍යෂ්ටියක් මේකේ තියාගත්තොත් දරුවෝ අර ද්‍රව්‍ය පරිවහනයට බාධාවක් ඇති වෙනවා. හරියට රතුරු දිරාණු වගේ. පරිණත රතුරු දිරාණු වල න්‍යෂ්ටි නැහැ. ඇයි? න්‍යෂ්ටියක් ඒක ඇතුළට දාගත්තොත් හිමොග්ලොබින් අපිට දාගන්න ඉඩමදි වෙනවා. අපි වැඩිම හිමොග්ලොබින් ප්‍රමාණයක් දාගන්න පුළුවන් වෙන්න රතුරු දිර සෛල ද්විඅවතල මඩලාකාර කරලා න්‍යෂ්ටිත් නැති කරලා දැන්. ඒත් අපිට පුළුවන් එක රතුරු දිර සෛලයක් ඇතුළට හිමොග්ලොබින් අණු කෝටි ගාණක් දාන්න පුළුවන්. පැහැදිලි? හිමොග්ලොබින් අණු කෝටි ගාණක් දාන්න පුළුවන්. එහෙනම් මේකත් කරන් තියෙන න්‍යෂ්ටිය මක් කළා තියනවද? එහෙනම් පෙනේර නල ඒකක සෛලවල න්‍යෂ්ටි නැහැ. හැබැයි කවුද ඉන්නේ? ළඟින් ඉන්නවා. සහචරය ඉන්නවා. පැහැදිලි? මේ සහචර සෛලය මගින් ඇයි තියාගෙන න්‍යෂ්ටිය තියෙනවනේ. ඒ න්‍යෂ්ටිය මගින්
පෙනීර නල ඒකක සෛලයේ ක්‍රියාකාරීත්වය මක් කරනවද? පාලනය කිරීම සිද්ධ කරනවා. පැහැදිලිද වැඩි? අන්න එහෙනම් ඔන්න පෙනීර නල ඒකක සෛල හා සහචර සෛල පිළිබඳවයි මේ දීර්ඝ විස්තරයක් පැහැදිලි කරේ. මේ රූපේ ඕගොල්ලන්ගේ සම්පත් පොතේ නැහැ. මේ මම ඔබට පැහැදිලි කිරීම සඳහා යොදා ගන්න රූපය. සම්පත් පොතේ තියෙනවා අපිට පෙනීර නල ඒකක සෛලයක් හා සහචර සෛලයක් පිළිබඳව බොහොම දල රූපයක්. අනේ ඒක ඔබ මතක තියාගන්න ඕන. හේතුව විභාගෙට විවගත ප්‍රශ්න පත්‍රයට රූප පෙළක් දීලා ප්‍රශ්න කරනකොට මේක නැහැ. මේක මගේ රූපය. මේක මම ඇඳලා පැහැදිලි කරන්න පාවිච්චි කරන රූපය. පැහැදිලිද? එහෙනම් ඔන්න මේ විස්තරය හැබැයි හරියටම තියෙනවා. එහෙනම් පෙනීර නල ඒකක සෛලයක අන සජිද්‍ර අන්තබිත්ති දකින්න පුළුවන් වෙනවා දෙකලවර. එක පැත්තකින් අන්න අපිට හම්බ වෙනවා සහචර සෛලය. සහචර සෛලයේ සම්බන්ධ වෙලා තියෙන පෙනීර තලයක් මගින් ඒ පෙනීර තලය අන්න සිදුරු තියෙනවා. ඒක සජිද්‍ර පෙනීර තලය. ඒ පෙනීර තලය හරහා සෛල දෙක ප්ලාස්මා බන්ධ වලින් එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා දකින්න පුළුවන්. එහෙනම් මේ සෛලයෙන් මේ සෛලයටත් මේකෙන් මේකටත් ද්‍රව්‍ය ගමන් කිරීම සිද්ධ කරන්න පුළුවන් ප්ලාස්මා බන්ධ මගින්. සහචර සෛලය සාමාන්‍ය සෛලයක්. ඒකේ න්‍යෂ්ටියක් සහ අනිකුත් ඉන්ද්‍ර රේඛා දකින්න පුළුවන්. සහචර සෛලයේ න්‍යෂ්ටිය මගින් පෙනීර නල ඒකක සෛලයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සිද්ධ කරනවා. පැහැදිලිද? මේ පෙනීර නල ඒකක සෛල හා සහචර සෛල අපිට දකින්න පුළුවන් වෙන්නේ ඇන්තොෆයිටා ශාකවල. ඇන්තොෆයිටා ශාකවල. පැහැදිලිද? අනිකුත් සනාල ශාකවල අන්න පෙනීර නල ඒකක සෛල හා සහචර සෛල දකින්න හම්බ වෙන්නේ නෑ. ඒ වෙනුවට පෙනීර නාලයක් කියලා හඳුන්වන බටයක් තියෙනවා. පැහැදිලිද වැඩි? අපි යමු එහෙමනම් අපිට සිලබස් එකේ තියෙන කාරණා මොනවද කියලා බලන්න. මේ බලන්නකෝ. මෙන්න අපිට හම්බ වෙන ෆ්ලෝයම පටකේ සනාල ශාකවල ආහාර පරිසංක්‍රමණය සිදු කරන සනාල ශාකවල ආහාර පරිසංක්‍රමණය සිදු කරන පටකය මේ වේ. ආවෘත බීජක ශාකවල ෆ්ලෝයමේ සෑදී ඇති ආවෘත බීජක ශාකවල අපිට හම්බෙන ඇන්තොෆයිටා ශාකවල සෛලමේ තියෙන සෛල දර්ශ හතරයි. පෙනීර නල ඒකක සෛල, සහචර සෛල, ෆ්ලෝයමීය මෘදුස්තර, ෆ්ලෝයමීය තන්තු. මං කිව්වා මේ තුන් දෙනාම අජීවී සෛල. මෙයා විතරයි සජීවී වේ. ෆ්ලෝයමේ සජීවී පටකයකි. ඇයි එහෙම කියන්නේ? ෆ්ලෝයමේ සජීවී සෛල ප්‍රමාණය වැඩි. පෙනීර නල ඒකක සෛල සජීවී, සහචර සෛල සජීවී, මෘදුස්තර සෛල සජීවී. අජීවී එක්කෙනෙකුට ඉන්නේ ෆ්ලෝයමීය තන්තු විතරයි. එහෙනම් අපි කියනවා අජීවී පටක ප්‍රමාණය, අජීවී සෛල ප්‍රමාණය අඩුයි. එහෙනම් මේක සජීවී පටකයක් කියලා අපිට කියන්න පුළුවන්. එහි ඇති එකම අජීවී සෛල දර්ශය ෆ්ලෝයමීය තන්තු. බීජ රහිත සනාල ශාකවල හා බීජ රහිත සනාල ශාකවල හා විවෘත බීජක ශාකවල. බීජ රහිත සනාල ශාක කිව්ව ගමන් ලයිකෝෆයිටා, ටෙරෝෆයිටා, සෙලජිනෙල්ලා, නෙප්‍රොලිපිස් ඊට අමතරව හා විවෘත බීජක ශාකවල. විවෘත බීජක කිව්ව ගමන් දරුවෝ සයිකොඩෝෆයිටා, කොනිෆෙරෝෆයිටා, නීටෝෆයිටා ඒ තුන් දෙනා ශාකවල ෆ්ලෝයමේ පෙනීර නල ඒකක සෛල හා සහචර සෛල දැකිය නොහැක. මං කිව්වේ ඒගොල්ලන්ගේ මොනවද නැත්තේ? පෙනීර නල ඒකක සෛල හා සහචර සෛල දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔය දෙකම මේ පෙනීර නල ඒකක සෛල, සහචර සෛල දැකිය නොහැක. කාගේද? බීජ රහිත සනාල ශාක, ලයිකෝෆයිටා, ටෙරෝෆයිටා හා විවෘත බීජක ශාක. එම ශාකවල පෙනීර නල ඒකක සෛල හා සහචර සෛල වෙනුවට පටු දිගටි සෛලයක් වන පෙනීර සෛල මොකද දකින්න පුළුවන් වෙන්නේ? හොඳින් මතක තියාගන්න. පෙනීර සෛල මේ පටු දිගටි සෛල ආකාරයක් වන. පැහැදිලි? ඔන්න ඔය
වචනේ හරියටම ඔලුවට දාගන්න. කාගේද? සනාල ශාකවල ඒක වෙන විදිහකට පාඩම් කරගන්නත් පුළුවන්. සනාල ශාක වලින් කාගේද? ඇන්තොෆයිටා ශාකවල විතරයි. එමත් නැත්නම් ආවෘත බීජක ශාකවල විතරයි පෙනේර නල ඒකක සෛල හා සහචර සෛල දකින්න පුළුවන් වෙයි. අනෙකුත් සියලුම ශාකවල, අනෙකුත් සියලුම සනාල ශාකවල ලයිකෝෆයිටා, ටෙරෝෆයිටා, සයිකොඩෝෆයිටා, කොනිෆෙරෝෆයිටා, නීටෝෆයිටා ඒ පහේම ෆ්ලෝයම පටකේ පෙනේර නල ඒකක සෛල හා සහචර සෛල. හරියට කියන්නේ පෙනේර නල ඒකක සෛල හා සහචර සෛල දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට පෙනේර සෛල දකින්න පුළුවන් වෙයි. පටලන්න එපා. මං කිව්වේ අර පෙනේර නාලය කියන්නේ පෙනේර නල ඒකක සෛලම. මේ එක පෙනේර නල ඒකක සෛලය. මෙයත් එක්ක ඉන සහචර සෛලය. මේ තවත් පෙනේර නල ඒකක සෛලයක්. මෙයත් එක්ක ඉන සහචර සෛලය. මේ පෙනේර නල ඒකක සෛලයක් සහචර සෛලය. අපි ඕක ඕනනම් සම්බන්ධ කරලාම දාමු මේ විදිහට මේ. මෙන්න මෙහෙම පෙනේර නල ඒකක සෛල සහචර සෛල එකතු වෙලා හැදෙන මේ දිග බටේ පෙනේර නාලේ ඒක නෙවෙයි මේ පෙනේර සෛල තියෙන. මේ පෙනේර නාලය කියලා කියන්නේ පෙනේර නල ඒකක සෛල එකතු වෙලා හැදෙන එක පෙනේර නාලය. මේ අපි කියන්නේ මොකක් කියලාද? පෙනේර සෛල දකින්න පුළුවන් වෙන්නේ කවුරු වෙනුවටද? පෙනේර නල ඒකක සෛල හා සහචර සෛල වෙනුවට. මෙන්න මේවා අමතක වෙන තැන් දරුවන්ට. සහ විභාගෙදී ප්‍රශ්න අහන තැන්. අපිට දරුවෙක්ට විභාගෙට කෙටි සටහන් ලියන්න කියලා දුන්නොත් ෆ්ලෝයම පටකේ කියලා එයා ඒක දිගට ඕක ලියාගෙන යනවා. ගැටලුවක් නැහැ. හැබැයි බහුවර්ණ ප්‍රශ්නයකට දාපුවාම අපෙන් දාන්නේ මේක ඇතුලේ තියෙන බොහොම රහසිගත සිද්ධාන්ත කෑල්ලක් දාන්න. හැංගිච්ච තියරි කෑල්ලක් තමයි දාන්නේ. එතකොට මේක එකපාරට මතක් කරගන්න බෑ. දැන් අපි කෙටි සටහනක් ලියන්න කිව්වහම රචනා ප්‍රශ්න පත්‍රේ ෆ්ලෝයම පටක. එතකොට අපිට පියවර විදියට මතක් වෙනවා. අන්න ෆ්ලෝයම හැදිලා තියෙන්නේ ප්‍රධාන සෛල දර්ශ හතරකින්. පෙනේර නල ඒකක සෛල, සහචර සෛල, ෆ්ලෝයමී තන්තු, මෘදු උස්තර. අපි මේක පියවර ටික ලස්සනට පිළිවෙලින් ලියාගෙනට මතකයත් පිළිවෙලට එනවා. දැන් හැබැයි එකපාරට අපෙන් ඇහුවාම අන්න ඇන්තොෆයිටා ශාකවල ෆ්ලෝයමේ දැකිය නොහැකි. අනෙකුත් සනාල ශාකවල ෆ්ලෝයමේ පවතින සෛලාකාරයේ කුමක්ද කියලා අහපුවම අපි එකපාරට බ්ලැන්ක් වෙනවා. අපි ගන්න ඇන්තොෆයිටා ශාකවල ෆ්ලෝයම පටකේ දැකිය නොහැකි. අනෙකුත් සනාල ශාකවල ෆ්ලෝයම පටකේ දැකිය හැකි සෛල දර්ශය කුමක්ද කියලා උත්තර පහක් තියෙනවා. පළවෙනි එක පෙනේර නල ඒකක සෛල සහචර සෛල. ඔන්නෝම උත්තර ටිකක් දෙනකොට ඒ අතර තියෙනවා කවුද? පෙනේර සෛලාන්. පෙනේර සෛල ඇන්තොෆයිටා ශාකවල නැහැ. කාගේද තියෙන්නේ? ඇන්තොෆයිටා හැර අනෙකුත් බීජ ශාකවලයි තියෙන්නේ. ඒකයි මම මේ නැවත කියන්නේ ටිකක් අපි හොඳට මේක මතකයට ඇතුළු කරගන්න වෙනවා. යන ඊළඟ කොටස. එහෙනම් අපි බලනවා පෙනේර නල ඒකක සෛල. අන්න පෙනේර නල ඒකක සෛල. අපි අර පැහැදිලි කරගත්ත පෙනේර නල ඒකක සෛල. ආවෘත බීජක ශාකවල පමණක් දැකිය හැක. පෙනේර නල ඒකක සෛල ආවෘත බීජක ශාකවල විතරයි දකින්න පුළුවන්. න්‍යෂ්ටි, රයිබෝසෝම, කැපී පෙනෙන රික්තක, සෛල සැකිලි දැකිය නොහැක. අන්න මේ බලන්න. මොකද කියන්නේ? අන්න අපිට හම්බෙන මේ න්‍යෂ්ටි නෑ, රයිබෝසෝම නෑ, සෛල සැකිලි දකින්න හම්බ වෙන්නේ. අපි දන්නවා සෛලයක සෛල සැකිල්ල කියන්නේ සුද්‍ර නාලිකා, සුද්‍ර සූත්‍රිකා, අතරමැදි සූත්‍රිකා වලින් සෑදුණු ත්‍රිමාන ව්‍යුහයක් විදියට තියෙන. මේක පුරාම තියෙනවා සුද්‍ර නාලිකා, සුද්‍ර සූත්‍රිකා, අතරමැදි සූත්‍රිකා. මේකක්වත් මේකේ දකින්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔන්න
න්‍යෂ්ටි පාඩම් කරන්න. රයිබෝසෝම කැපිපෙන රික්තකයක් සෛල සැකිලි දකින්න හම්බ වෙන්නේ නැහැ. සෛලප්ලාස්මය පර්යන්ත තුනී ස්තරයක් බවට ක්ෂීණ වී ඇත. මෙයාගේ සෛලප්ලාස්මය මම ඇදලා පෙන්නන්නම් ආපහු මේගොල්ලන්ගේ සෛලප්ලාස්මය කොහෙටද සීමා වෙලා තියෙන්නේ? අන්න තුනී ස්තරයක් විදියට දකින්න පුළුවන් වෙනවා සෛලේ පර්යන්ත ප්‍රදේශේ. මෙතින් පර්යන්ත තුනී ස්තරයක් බවට ක්ෂීණ වෙලා තියෙනවා දකින්න පුළුවන්. හැබැයි සජීවී සෛල ඒ සජීවී බව තියාගන්න තමයි අර සෛලප්ලාස්මය නැති කරගෙනත් බෑ. සෛලප්ලාස්මය නැති කරගත්තොත් සෛලය අජීවී වෙනවා. සජීවීව තියාගන්නත් ඕනේ. හැබැයි ආහාර පරිසංක්‍රමණය කරන්න පුළුවන් වෙන විදියට සකස් කරගන්නත් ඕන. එහෙනම් ප්ලාස්මය තිබිලත් බෑ. ප්ලාස්මය නැති කරගෙනත් බෑ. ඒ හින්දා ප්ලාස්මය මක් කළා දිනවද? තුනීවට දකින්න පුළුවන් වෙනවා සෛලයේ කොහෙද? පර්යන්තව දකින්න හම්බ වෙනවා. බලන්න. සෛලගත ද්‍රව්‍ය නොපිහිටන හේයි සෛල ඇතුලේ ද්‍රව්‍ය නැහැ. න්‍යෂ්ටි නැහැ, රයිබෝසෝම නැහැ, සෛල සැකිලි නැහැ. ප්ලාස්මේ තියෙන පර්යන්තයේ විතරයි. නොපිහිටන හේයි මෙම සෛල තුලින් පෝෂක ද්‍රව්‍ය නැත්තම් ෆ්ලෝයම් විෂය නිදහසේ ගලා යාම සිද්ධ කරන්න පුළුවන්. මේව ඇතුලේ අර කිව්ව ඉන්ද්‍රියකා කිසිවක් නැහැ. ප්ලාස්මේ තියෙන්නේ පර්යන්ත කලාපයට. එහෙනම් මේක තුලින් ෆ්ලෝයම් විෂය පහසුවෙන් නිදහසේ ගලා යා හැක. පෙනේර නල ඒකක සෛල හරස් බිත්ති මත පෙනේර තල දැකිය හැක. කොහෙද තියෙන්නේ? මේ පෙනේර නල ඒකක සෛලවල හරස් බිත්ති මත පෙනේර තල දකින්න පුළුවන් වෙනවා. පැහැදිලිද? හරස් බිත්ති මත පෙනේර තල දැකිය හැක. මෙම සජිද්‍ර පෙනේර තල තුලින් පහසුවෙන් ද්‍රව්‍ය ගමන් කරයි. පෙනේර නල ඒකක සෛල පෙනේර තල වලින් එකිනෙක සම්බන්ධ වී පෙනේර නාලය සාදය. එතකොට පෙනේර නල ඒකක සෛල එකිනෙක සම්බන්ධ වෙලා මොකක්ද හදන්නේ? පෙනේර නාලය හදනවා දකින්න පුළුවන්. පෙනේර නාලයේ මුලේ සිට පත්‍ර දක්වා අකණ්ඩව විහිදෙනවා. මේ පෙනේර නාලය දිග බටේ අකණ්ඩව විහිදෙනවා දකින්න පුළුවන් වෙනවා. කොහෙද? මුලේ ඉඳලා පත්‍ර දක්වා අකණ්ඩව විහිදෙනවා දකින්න පුළුවන් වෙනවා. පැහැදිලිද? යන සහචර සෛල අර අපිට හම්බෙච්ච පෙනේර නල ඒකක සෛලයත් එක්ක තියෙන සෛලෙන් මේ අපිට හම්බෙච්ච පෙනේර නල ඒකක සෛලෙ මේ අර සජිද්‍ර කෙලවර බිත්තිය මේ අනිත් පැත්තේ සිදුරු සහිත ආන් අපි කිව්වා ප්ලාස්මේ මෙයාගේ සීමා වෙලා තියෙනවා කියලා මේ මෙන්න මේ කොටසට අන්න පර්යන්තයට සීමා වෙලා තියෙන මේ අපිට හම්බ වෙන සහචර සෛල සහචර සෛලයට න්‍යෂ්ටියක් තියෙනවා. එයා සාමාන්‍ය සෛලයක්. පැහැදිලි? ඒතර ඒ සෛල දෙක තමයි ප්ලාස්මා බන්ධ වලින් මක් වෙන්නේද මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්න බලන්න. පෙනේර නල ඒකක සෛල සමග යාබදව පිහිටි සෛල වේමේ. මේ තියෙන්නේ පෙනේර නල
ඒකක සෛල මේ පෙනේර නල ඒකක සෛල ඒ පෙනේර නල ඒකක සෛලත් එක්ක තියෙන අන්න සෛල අපිට හම්බෙන්නේ සහචර සෛල. මේවා ද්‍රව්‍ය පරිවහනය සිදු නොකරයි. මේක ද්‍රව්‍ය පරිවහනයට දායක වෙන්නේ නැහැ. ප්ලාස්ම බන්ධ මගින් පෙනේර නල ඒකක සෛල සමග සම්බන්ධ වෙලා තියෙනවා. කවුද මේ? ප්ලාස්මා බන්ධ. අන්න ප්ලාස්මා බන්ධ මගින් මේ පෙනේර නල ඒකක සෛලයි සහචර සෛලයි එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා දකින්න පුළුවන්. මෙහි න්‍යෂ්ටි රයිබෝසෝම් මගින් යාබද පෙනේර නල ඒකක සෛලයේ ක්‍රියාකාරීත්වය පාලනය කරයි. එතකොට මෙයා තමයි සහචර සෛලයේ න්‍යෂ්ටිය. ඒ ඉන්ද්‍රිකා තමයි අන්න මෙයාට ඕන කරන ඒවා ටික හදලා දෙන්නේ. එතකොට සහචර සෛලයේ න්‍යෂ්ටිය මගින් පෙනේර නල ඒකක සෛලයේ ක්‍රියාකාරීත්වය මක් කරනවද? පාලනය කිරීම සිද්ධ කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන දේවල් ටික කවුරු සතුවද තියෙන්නේ? සහචර සෛලයේ සතුව තියෙනවා දකින්න පුළුවන්. ඔබ හැමතිස්සෙම පාඩම් කරද්දි මෙන්න මේ වගේ රූපයක් ඇඳගෙන පාඩම් කරන්න. එතකොට වැඩි ලේසි. මම ආයෙ කියනවා මෙවැනි රූප සම්පත් පොතේ නෑ. සම්පත් පොතේ තියෙන රූපය මම පැහැදිලිව ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොකද්ද කියලා. ශාකපත්‍රවල ෆ්ලෝයමේ අඩංගු සහචර සෛල මේ බලන්න. මොකද්ද මේ කියන්නේ? මේ ශාකපත්‍රය මේ කඳ එතකොට අපිට හම්බෙනවා මේ ඔය කියන පෙනේර නාල ඒකක සෛල එකතු වෙලා හැදෙන පෙනේර නාලය මේ පෙනේර නාලය අපි මෙතනින් ගම්මු මේකේ මේ මුලක් මේ පේනවා. එතකොට මේ පෙනේර නාලයේ මුලේ ඉඳලා දිගටම යනවා. මේ ශාක පත්‍රය ආහාර නිපද වෙන තැන එඳ ඔකට අපිට කියන්න පුළුවන් ලස්සන වචනයක් ප්‍රභවය. ආහාර නිපද වෙන තැන තමයි අපි කියන්නේ ප්‍රභවය. මෙන්න මේ ප්‍රභවයේ නැත්නම් ශාක පත්‍රවල තියෙන පෙනේර නල ඒකක සෛලත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සහචර සෛලයම පෙනේර නල ඒකක සෛලයත් එක්ක තියෙන කවුද මෙයා? සහචර සෛල. පෙනේර නල ඒකක සෛලයත් එක්ක තියෙන සහචර සෛල. ඔන්න ඔය සහචර සෛලය දැන් බලන්නකෝ දිවා කාලයේදී ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා මේ සෛල තුල. ශාක පත්‍රවල තියෙන සෛල තුල ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵල වෙන්නේ ග්ලූකෝස්. ඔය නිපද වෙන ග්ලූකෝස් ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වෙන ග්ලූකෝස් නිපද වෙච්ච සැනකින් පිෂ්ඨය බවට පත් වෙනවා. ඇයි පිෂ්ඨය බවට පත් වෙනවා. එහෙම නැත්නම් අන්න ග්ලූකෝස් විදියට තිබ්බොත් අපි දන්නවා සෛල තුල ද්‍රාව්‍ය විභවය වැඩි වෙලා ජල විභවය අඩු වෙලා සෛල තුලට ජලය ඇවිල්ලා සෛල පිම්බිලා ප්‍රශ්න ගොඩක් වෙනවා. එදා ග්ලූකෝස් නිපද වෙච්ච සැනකින් ජලයේ අද්‍රාව්‍ය පිෂ්ඨය බවට පත් කරනවා. ඒක තමයි අපි පොඩි කාලේ ඉඳලම ප්‍රභා සංශ්ලේෂණය වුණාද කියලා බලන්න ශාක පත්‍රවල පිෂ්ඨ පරීක්ෂාව කරලා බලන්න. අපි පිෂ්ඨ පරීක්ෂාව කරලා බලන්නේ අන්න ශාක පත්‍රවල ප්‍රභා සංශ්ලේෂණය වුණාද කියන එක. අපි ශාක පත්‍රවල ග්ලූකෝස් අපිට හම්බ වෙන්නේ නැහැ. ග්ලූකෝස් හම්බ වෙන්නේ නැහැ. ග්ලූකෝස් හම්බ වෙනවා නම්
ග්ලූකෝස් හම්බෙන්න ඕන. තනකොළ පැණි රහ වෙන්න ඕන. තනකොළ පැණි රහ වෙන්න ඕන. තනකොළ පැණි රහ වුණා නම් ලොකු ප්‍රශ්නයක් එනවා. පැහැදිලි? අන්න අපි උදේ පාන්දර ඉස්කෝලේ ගිහිල්ලා එහෙනම් මක් කරන්න පටන් ගන්නවද? අර පිට්ටනියට ගිහිල්ලා තනකොළ කන්න පටන් ගන්නවා. ඉතින් මේක ගැලපෙන්නේ නැහැ. සබාදහම හරි ලස්සනයි. ඒවා අපූර්ව නිර්මාණනේ කරලා තියෙන්නේ. එහෙම කරේ නැහැ. එහෙම කරන්න තිබ්බනේ. එහෙම කරා නම් ඉතින් අපි කොනක ඉඳලා තනකොළ කනවනේ. නෑ. එහෙම කරේ නැහැ. කරේ මක් කරේද? ප්‍රභාසංශ්ලේෂණයෙන් ග්ලූකෝස් හැදුවා. ඒවා ආන්න පිෂ්ඨය බවට පත් කරා. ඒතර පිෂ්ඨය පැණි රහ නැහැනේ. හැබැයි පිෂ්ඨය පරිවහනය කරන්න පුළුවන් වේගෙන් සුක්‍රෝස් බවට පත් කරලා අන්න සහචර සෛල හරහා කොට දාන්නේ පෙනේර නාලය තුලට දාන්න. මේ පිෂ්ඨය මොනවාට බවටද පත් කරන්නේ? පිෂ්ඨය අන්න පරිවහනය කරන්න පුළුවන් වේගෙන් සුක්‍රෝස් බවට පත් කරලා සහචර සෛල හරහා පෙනේර නාලය තුලට දානවා. ඔන්න ඕකට කියනවා අපි මොකක් කියලාද? ෆ්ලෝයම බැර කිරීම ලෙස හඳුන්වනවා. ෆ්ලෝයම් ලෝඩින්. මොකක් කියලාද කියන්නේ? ෆ්ලෝයම බැර කිරීම. මේක නිකන් නෙමෙයි වෙන්නේ. ශක්තිය ලෙස ATP වැය කරලා වෙන්නේ. එහෙනම් ශාක පත්‍ර තුලදී ආහාර සුක්‍රෝස් සහචර සෛලය හරහා ඉස්සෙල්ලා සහචර සෛලයට ඇතුළු වෙනවා. සහචර සෛලයෙන් ඊට පස්සේ ප්ලාස්මා බන්ධ හරහා පෙනේර නාලය තුලට ඇතුළු කරනවන්න. පෙනේර නාල තුලට එහෙමත් නැත්නම් ෆ්ලෝයම තුලට ආහාර ඇතුළු කරන එක අපි කියනවා මොකක් කියලාද? ෆ්ලෝයම බැර කිරීම ලෙස හඳුන්වනවා. ෆ්ලෝයම් ලෝඩින්. දැන් අන්න ෆ්ලෝයම දිගේ මේ ආහාර අපි හිතමුකෝ පහළට එනවා කියලා. මේ ආහාර පහළට එනවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ආහාර වැය කරන තැන එමත් නැත්තම් ගබඩා කරන තැනට අපි කියනවා මොකක් කියලාද? අපායනය කියලා. අපායනේ අපාය නෙවෙයි. අපාය මතක තියාගන්න. අපායනය මේ ප්‍රභවය නිපද වෙන තැන මේ වැය කිරීම හෝ සංචිත කිරීම කරන තැන අපි කියනවා අපායන. ඒතර අපායනට ආවයින් පස්සේ මොකද වෙන්නේ? අපායනෙත් තියෙනවා කවුද? ආන්න අපිට හම්බෙනවා පෙනේර නල ඒකක සෛලත් එක්ක සම්බන්ධ වෙලා කවුද ඉන්නේ? සහචර සෛලය. ඒතර අර පෙනේර නාලය තුල තියෙන ආහාර එමත් නැත්තම් සුක්‍රෝස් මොකද වෙන්නේ? ඒ සුක්‍රෝස් මේ පෙනේර නාලය තුලින් සහචර සෛලය හරහා එළියට අරගෙන එනවා. ඒතර මෙතනදී අන්න සුක්‍රෝස් සහචර සෛලය හරහා පෙනේර නාලය තුලට දැම්ම. ඒක අපි කිව්වා ෆ්ලෝයම බැර කිරීම කියලා. මේ ෆ්ලෝයම බැර කිරීම පැහැදිලි? අර ගිනුමට මුදල් තැන්පත් කරනු බැර කරනු මේ දැන් පෙනේර නාලය තුල තියෙන සුක්‍රෝස් සහචර සෛලය හරහා එළියට ගෙනල්ලා දාලා මුලේ ගබඩා කරනවා. එමෙ එළියට ගේනවට අපි නමක් කියනවා මොකක් කියලාද? ෆ්ලෝයම තුලට දාන එක අපි කිව්වා ෆ්ලෝයම් ලෝඩින්. ෆ්ලෝයම තුලට දාන එක ෆ්ලෝයම් ලෝඩින්. එමත් නැත්නම් ෆ්ලෝයම බැර කිරීම. ෆ්ලෝයමෙන් එළියට අදින එක අපි කියනවා මොකක් කියලාද? ෆ්ලෝයම හර කිරීම. පැහැදිලි? ෆ්ලෝයම හර කිරීම ලෙස හඳුන්වනවා. දැන් මේකෙදි අපි මේ අපිට මේ ෆ්ලෝයම පටකය ගැන කතා කරනකොටයි මේ අවස්ථා දෙක අපි කතා කරන්නේ. අපි ඊට පස්සේ අපි මේ පාඩමේ තියෙනවා කොහොමද ආහාර පරිසංක්‍රමණය වෙන්නේ කියලා. එතකොට අපි මේක විස්තරාත්මකව හොයලා බලනවා. කොහොමද ෆ්ලෝයම බැර කිරීම වෙන්නේ? කොහොමද ෆ්ලෝයම හර කිරීම වෙන්නේ? ඊට අදාළ ක්‍රියාවලි ටික පිළිබඳව අපි දීර්ඝ විස්තරයක් සාකච්ඡා කරනවා. මොකද ඒකට අපිට ඕන වෙනවා තව පද ටිකක්. ඒ තමයි ජල විභවය,
ද්‍රාව්‍ය විභවය අන්න එහෙම මූලික කාරණා ටිකක් අපිට ඕන වෙනවා. ඒ ටික ඉවර කරලා අපි ෆ්ලෝයම තුලින් ආහාර පරිසංක්‍රමණය වෙනම ආයේ දවසක සාකච්ඡා කරමු. හරි. එතකන් ඔන්න මතක තියාගන්න ශාකපත්‍ර තුලදී නැත්නම් ප්‍රභවයේදී ෆ්ලෝයම බැර කිරීම වෙනවා සහචර සෛල හරහා. එත් එක්ක අපායනයේදී සහචර සෛල හරහා ෆ්ලෝයමෙන් එළියට ආහාර එනවා. අපි කියනවා ෆ්ලෝයම හර කිරීම. ඉතින් මෙතනදිම පාඩම් කරගන්න පුළුවන් ඒවා පාඩම් කරගමු. මේ ෆ්ලෝයම හර කිරීම හා ෆ්ලෝයම බැර කිරීම මේ ක්‍රියාවලි දෙකම සක්‍රීය ක්‍රියාවලි. මේ දෙකටම මොනවද වැය වෙන්නේ? ශක්තිය ලෙස ATP වැයවන ක්‍රියාවිදියටයි අපි සලකන්නේ. පැහැදිලිද? එහෙනම් අපි මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා මොකක් කියලාද? ෆ්ලෝයම හර කිරීම කියලා. අන්න. එමනම් ගන්න සටහන්. බලන්න. ශාකපත්‍රවල ෆ්ලෝයමේ අඩංගු සහචර සෛල ෆ්ලෝයම බැර කිරීමට දායක වේ. සමහර අවයවවල පිහිටි, ඒ කියන්නේ අර්ථාපල් වගේ සහචර සෛල ප්ලාස්මය හර කිරීමට ෆ්ලෝයම හර කිරීමට දායක වෙනවා. අන්න ෆ්ලෝයම හර කිරීමට දායක වෙනවා දකින්න පුළුවන්. ෆ්ලෝයම බැර කිරීම ශාකපත්‍රවලදී අර්ථාපල් අල බහින්න එපා. ගහේ නිපද වෙන ප්‍රභාසංශ්ලේෂණයේදී නිපද වෙන ආහාර කඳ දිගේ ගිහිල්ලා මුල් තුල දියන්න අර්ථාපල් අල තුල ගබඩා කිරීම කරනවා. එහෙනම් ෆ්ලෝයමෙන් එළියට ගෙනල්ලා අල ප්‍රමාණයෙන් විශාල කරන්න ඕන. පැහැදිලිද? මෙන්න ඕගොල්ලන්ගේ සම්පත් පොතේ තියෙන පෙනේර නල ඒකක සෛල හා සහචර සෛල තියෙන විදිහ. එතකොට මේ පෙනේර නල ඒකක සෛල දෙකක් දරුවනේ. මේ එකක් මේ තව එකක්. මෙතින් අර පෙනේර තලය අනේක සජිද්දර එකක් තියෙන්නේ. මේ හරස් බිත්තිය තමයි අර මොනවාද? ප්ලාස්මා බන්ධති. මේ කියන්නේ අපි කියනවා ප්ලාස්මා බන්ධ දකින්න පුළුවන් වෙනවා. මේ පෙනේර නල ඒකක සෛලයක් මේකත් පෙනේර නල ඒකක සෛලයක්. මේ පෙනේර නල ඒකක සෛලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සහචර සෛලයක්. එතකොට සහචර සෛලයේ න්‍යෂ්ටියක් දකින්න පුළුවන්. මේ පෙනේර තලයේ සිදුරු තියෙනවා. එතක මේ අපිට හම්බ වෙන්නේ මේ පෙනේර නල ඒකක සෛලයයි සහචර සෛලයයි සම්බන්ධ කරන බිත්තියේ අන ප්ලාස්මා බන්ධ තියෙනවා. අන්න එතකොට මේ අපි ඇඳලා තියෙන්නේ පෙනේර නල ඒකක සෛලයක් හා පෙනේර නල ඒකක සෛලය හා සහචර පෙනේර නල ඒකක සෛලය හා සහචර සෛල. මේ රූපේ මතක තියාගන්න. මේ රූපේ මතක තියාගන්නේ ඇයි? මම ඔබට කිව්වා මේක ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ මෙහෙම්මම දීලා මේකට A කියලා දාලා රූප පහක් දීලා අපෙන් අහන්න පුළුවන් A B C D රූප හඳුනා ගන්න. ඊට පස්සේ මේ වලට ඊතල ටිකක් දාලා අංක දාලා ඔබ ඉහත ඒ ලෙස නම් කළ ලද රූපේ 1 2 3 4 කොටස් නම් කරන්න. අන්න එහෙම ප්‍රශ්න හදන්න පුළුවන්. එහෙනම් මේ රූපේ මතක තියාගන්න. මම ඔබට විස්තරාත්මක රූපයක් දුන්නා. පැහැදිලිද? මේක පාඩම් කරගන්න. මේකෙන් පාඩම් කරගන්න ලේසියි ඕගොල්ලන්ට. මේකෙන් පාඩම් කරගන්න ලේසියයි. මේකේ සියලුම විස්තරය තියෙනවා. කවුරු සම්බන්ධයෙන්ද? පෙනේර නල ඒකක සෛලය හා සහචර සෛලය සම්බන්ධ. පෙනේර නල ඒකක සෛලය හා සහචර සෛලය සම්බන්ධ. ඒතර මෙන්න මේ සජිද්‍ර අන්තබිත්තියට අපි කියනවා පෙනේර තලය කියලාත් කියනවා. අන්න මතක තියාගන්න. මෙන්න මේ බිත්තියේ තමයි ප්ලාස්මා බන්ධ දකින්න පුළුවන්. මේකේ ප්ලාස්මා බන්ධනේ. මේකේ ප්ලාස්මා බන්ධ දකින්න පුළුවන් සහචර සෛලය හා පෙනේර නල ඒකක සෛලය සම්බන්ධ කරන්න. එතකොට ඔයගොල්ලෝ ඇඳලා පාඩම් කරන්න මේක.
මේක ඇඳ ඇඳ පාඩම් කරගන්න. එතකොට මේ අර තියෙන සම්පූර්ණ විස්තරය මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන හින්දා. පැහැදිලිද? අපි යමු එහෙමනම් බලන්න. ඊට පස්සේ හම්බෙන ෆ්ලෝඑමිය මෘදු උස්තර. ඔබට මතකයි සෛලම පටකය ගැන ඉගෙන ගන්නකොට සෛලමීය මෘදු උස්තර ගැන කතා කරා. දැන් මේ අපිට හම්බෙනවා ෆ්ලෝඑමිය මෘදු උස්තර. ඉතින් මේවා සාමාන්‍ය මෘදු උස්තර සෛල. කොහෙද තියෙන්නේ? අර අපිට හම්බෙන පෙනේර නල ඒකක සෛල සහචර සෛල අතර ආන්න දකින්න පුළුවන් වෙනවා. ඒ පූරකයේ තුල මේගොල්ල විසිරලා තියෙනවා දකින්න පුළුවන් වෙනවා. ප්‍රධාන කාරණා දෙකකට මේගොල්ල දායක වෙනවා. එකක් තමයි මේ කෙටිදුර පරිවහනය සඳහා කෙටිදුර ද්‍රව්‍ය පරිවහනය සඳහා දායක වෙනවා. මොකද අර මුදු උස්තර සෛල වලින් මුදු උස්තර සෛලයකට එහෙම යන්න ආන්න. අර ඇපෝප්ලාස්ටිය සිම්ප්ලාස්ටිය වගේ ක්‍රම වලින් ජලය යන්න දායක වෙනවා. ඒ විතරක් නෙමෙයි මේගොල්ලන්ට පුළුවන් මක් කරන්නද? ආහාර සංචිත කිරීම සිද්ධ කරන්නත් පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි ආහාර සංචිත කරන්න පුළුවන්. අනේ ඊට අමතරව අරීය පරිවහනය කෙටිදුර පරිවහනය සඳහා දායක වෙනවා. බලන්න මොනවද කියන්නේ කියලා ෆ්ලෝඑමිය මෘදු උස්තර සෛල ගැන. මේවා අන්න පූරකයේ පටකයේ පුරා විහිදුණු සජීවී සෛල වේ. මේවා අපිට හම්බ වෙන සාමාන්‍ය මෘදු උස්තර සෛලයක්. පැහැදිලි? සාමාන්‍ය මෘදු උස්තර සෛලයක්. සෛල බිත්තියක් දකින්න පුළුවන්. ඒත් එක්ක රික්තකයක් තියෙනවා, න්‍යෂ්ටියක් තියෙනවා. ප්ලාස්මයක් තියෙන සෛලය. එතකොට බිත්තිය ප්ලාස්මය න්‍යෂ්ටිය රික්තකය. මෙන්න මේ මූලික කොටස් වලින් සමන්විත සාමාන්‍ය මෘදු උස්තර සෛල. මතක තියාගන්න ප්‍රධාන කෘත්‍ය දෙකයි. එකක් තමයි ආහාර සංචිත කිරීම. දෙක අපි කියනවා අරීය ජල පරිවහනය සඳහා දායක වෙනවා. මේ අරීය ජල පරිවහනය මේ විදිහට. මේ අතට යන එක. මේ අරයන් ඔස්සේ සිදු කරන ක්‍රියාවලිය. මේ අරීය ජල පරිවහනය සඳහා දායක වෙනවා. අපි කියනවා රේඩියල් ට්‍රාන්ස්පෝර්ට් එක. මූලකේශ වලින් උරාගත් ජලය සෛලම දක්වා අරන් එන්න. පැහැදිලි? සෛලම මෘදු උස්තර දායක වුණා වගේ මේ ෆ්ලෝඑමේ වටේටත් තියෙනවා මෘදු උස්තර. ඒවත් කොයි අතරද? මෙන්න මේ අරයන් ඔස්සේ සිදු කරන ද්‍රව්‍ය පරිවහන ක්‍රියාවලිය සඳහා මේගොල්ලෝ දායක වෙනවා. එන කාරණා දෙක මතක තියාගන්න. ආහාර සංචිත කිරීම, අරීය පරිවහනය සඳහා දායක. ඊට පස්සේ හම්බෙනවා මේ ෆ්ලෝඑමීය තන්තු. ෆ්ලෝඑමීය තන්තු ප්‍රධාන කාරණේ ෆ්ලෝඑම පටකය තුල තියෙන එකම අජීවී සෛල දර්ශය ෆ්ලෝඑමීය තන්තු. එතකොට ඔබ අප දන්නවා තන්තු ගත්තයින් පස්සේ මේවා මේ දෙකලවර උල් වෙච්ච තර්කුරූපී සෛලමේ. මේවා තර්කුරූපී සෛල. මේවා අජීවී සෛලනේ. න්‍යෂ්ටි නෑනේ. සෛල බිත්තිවල බහුලව තියෙනවා මොනවාද? ලිග්නීන් සහිත සෛල බිත්ති තියෙනවා. බොහොම මේ දැඩි සෛල, බොහොම ශක්තිමත් සෛල. එතකොට මේ පෙනේර නල එකක සෛලය නෙමෙයි තියෙන්නේ. මේ පෙනේර නල එකක සෛලය බොහොම ශක්තිමත් එකක් නෙවෙයි. මේක සජීවී සෛලයක්. වටේට සහචර සෛලක් තියෙනවා. දැන් මේගොල්ලන්ගේ ආරක්ෂාවට මොකද වෙන්නේ? අන්න මේ සෛල අතර දුඩස්තර තන්තු දකින්න පුළුවන් වෙනවා. එතකොට මේ පෙනේර නාලයට එමත් නැත්නම් පෙනේර නල එකක සෛල හා සහචර සෛල වලට අමතර සන්ධාරණ ශක්තියක් සපයනවා කවුරු මගින්ද? මෙන්න මේ කියන දුඩස්තර තන්තු මගින්. මම සෛලමය ගැන කියන කොටත් කිව්වා. දැන් ෆ්ලෝඑමය ගැන කියන කොටත් කියනවා. මේ විදිහේ බටයක් අරන් අපි හිතමු තුනී බටයක්, කඩදාසි බටයක් ගන්නකො. කඩදාසියක් රෝල් කරලා හදාගත්ත බටය. ඒ බටේ කඩදාසිය මත ගම් ගාලා
පොල් කෙඳි අලවන්න. අපි දන්නවා කඩදාසි බටේට හයියක් නැහැ. හැබැයි අපි ඕකේ ගම් ගාලා ඕකේ පොල් කෙඳි වටේට ඇලෙව්වා නම් අන්න බටේට හයියක් ලැබෙනවා. ඒකමයි මෙතනදි වෙලා තියෙන්නේ. මේ තන්තු මගින් දුඩස්තර මේවා මේගොල්ලන්ගේ බිත්තිවල ලිග්නීන් බහුලව තියෙනවා. මෙතන මේගොල්ලෝ දැඩි ශක්තිමත් සෛල මේවා මගින් ෆ්ලෝයම පටකයට අමතර සන්ධාරණ ශක්තියක් සපයන එකයි කරන්නේ. ඒක කාරණා දෙකයි. එකක් ෆ්ලෝයම පටකය තුල තියෙන එකම අජීවී සෛල දර්ශය මේක. දෙක මේ මගින් පටකයට අමතර සන්ධාරණ ශක්තියක් සපයන. බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ෆ්ලෝයම පටකයේ ඇති එකම අජීවී සෛල දර්ශය මේ වේ. මේ මගින් ෆ්ලෝයම පටකයට සන්ධාරණ ශක්තියක් සපයනවා. මේ අපිව සාකච්ඡා කරේ ෆ්ලෝයම පටකය පිළිබඳ. ෆ්ලෝයම පටකය පිළිබඳව අයව සාකච්ඡා කරලා අවසන් කරේ. එතකොට ෆ්ලෝයම පටකයේ කෘත්‍ය මොනවද කියලා අපෙන් අහුවොත් අපි කියනවා අර ෆ්ලෝයම පටකයේ පටන් ගන්නකොටම අපි කිව්ව කෘත්‍ය ආහාර පරිසංක්‍රමණය සඳහා දායක වේ. ශාකවල ආහාර පරිසංක්‍රමණය සිදු කරන පටකය තමයි අන්න ෆ්ලෝයම පටකය. එතකොට සෛලම පටකයේ කෘත්‍ය සෛලම පටකයේ කෘත්‍ය දෙකක් ගැන කිව්වා. එකක් තමයි අන්න ජලය හා ඛනිජ පරිවහනයට දායක වෙනු. දෙවෙනි එක අපි කිව්වා මොකක් කියලාද? අන්න සෛලම් පටකයේ තව කෘත්‍යයක් මෙකැනිකල් සපෝට් එකක්. අන්න සන්ධාරණ ශක්තියක් සපයනවා. ඇයි එහෙම කියන්නේ? සෛලම පටකයේ අජීවී සෛල වැඩි. වාහිනී එකක සෛල, වාහකාභ සෛල, අන්න සෛලමීය තන්තු මේ වර්ග තුනම අජීවී. ඒ හින්දා ශාකයකට අමතර සන්ධාරණ ශක්තියකුත් සපයනවා ජලය ඛනිජ පරිවහනයට අමතරව. හැබැයි ෆ්ලෝයම පටකයට එවන්නක් කරන්න බෑ. පැහැදිලි. ෆ්ලෝයම පටකයේ තියෙන්නේ තන්තු විතරයි ශක්තිමත් එකකට. එයා පොඩි යාන්ත්‍රික සන්ධාරණ ශක්තියක් සපයනවා. හැබැයි ෆ්ලෝයම පටකයේ ප්‍රධාන කෘත්‍ය කියලා අපි ගන්නෙ මක් කරන එකද? ආහාර පරිසංක්‍රමණය සඳහා දායක වීම තමයි අන ප්‍රධාන කෘත්‍ය විදිහට ගන්න. අනේ එහෙනම් ඔන්න අපි සාකච්ඡා කරලා අවසන් කරා මූලික කාරණා සනාල පටක පද්ධති පිළිබඳ සාකච්ඡාව සම්පූර්ණයෙන් අපි අවසන් කරා. එතකොට සනාල පටක පද්ධතිය යටතේ සෛලම පටකය ඊට අමතරව ෆ්ලෝයම පටකය පිළිබඳව අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කරා. එහෙමනම් අන්න ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය plan form and function ඊළඟ කොටසෙන් අපි නැවත හම්බ වෙමු.